समन्त चक्रवालेषु अत्र गच्छन्तु देवता सद्धम्मं मुनिराजस्स सुनन्तु सग्गमोक्खदं धम्मස්සවන කාලෝ අයං භදන්තා ධම්මස්සවන කාලෝ අයං භදන්තා ධම්මස්සවන කාලෝ අයං භදන්තා නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස එවං සුඛී හෝතු පංචසික සක්කෝ දේවා නමින්දෝ සමච්ඡෝ සපරිජනෝති ශ්‍රද්ධාවන්ත පින්වත්නි බෞද්ධ ආරෝපවාහිනිය ඔස්සේ විකාශනය කෙරෙන මේ සද්ධර්ම දේශනාව ශ්‍රවණය කිරීමටයි මේ සදැහැති පින්වත් හැමදෙනාම දැන් බොහෝම ශ්‍රද්ධාවෙන් යුක්තව සූදානම්ව සිටින්නේ. අද මේ පින්නතුන් තමන් දහඩිය මහන්සියෙන් හම්බ කරගත්තා වූ ධනයෙන් කොටසක් මේ ධර්ම දානමේ පින්කම සඳහා වෙන් කරලා ස්තුතියක්වත් බලාපොරොත්තු නොවි උදෙක් පිනම බලාපොරොත්තුවෙන්මයි මේ පින්කම සිද්ධ කරන්නේ. ස්තුතියක්වත් බලාපොරොත්තු වෙන්නේ නැහැ කිව්වේ ඔයත්තන් බලාපොරොත්තු වෙන එකම දේ තමයි මේ ධර්ම දේශනාව අහලා කවුරු හරි කෙනෙක් අකුසලයෙන් අහක් වෙලා කුසලයේ යෙදුනා නම් අපිට ඇති. පවෙන් අහක් වෙලා පිනෙහි යෙදුනා නම් අපිට ඇති කියන ඒ පරම පවිත්‍ර විශ්වාසය ඇතිවයි මේ පින්කම සිද්ධ කරන්නේ. එනිසයි මතක් කළේ මේ පින්කමේ ස්තුතියක්වත් බලාපොරොත්තු වෙන්නේ නැහැ කියලා. අද මේ ධර්මානුශාසනාවේ මාතෘකාව දීඝනිකායේ තුන්වෙනි කොටසේ දෙවෙනි කොටසේ සඳහන් වන සක්ක පඤ්ඤ සූත්‍ර දේශනාව. සක්ක කියලා කියන්නේ ශක්ක දේවේන්ද්‍රයට. පඤ්ඤ කියලා කියන්නේ ප්‍රශ්නවලට. සක්දේව් රජුරෝ ලෞතර බුදුරජාණන් වහන්සේගෙන් අසන ලද ප්‍රශ්න පිළිබඳවයි මේ සූත්‍ර දේශනාවේ සඳහන් වෙන්නේ. දිව්‍ය ලෝකේ ප්‍රශ්න නෙවෙයි අහන්නේ. මේ මනුස්ස ලෝකේ මිනිස්සුන්ට ඇති වෙන ප්‍රශ්න පිළිබඳවයි සක්දේව රජුරෝ බුදුහාමුදුරන්ගෙන් අහන්නේ. මේ සූත්‍රයේ පින්නතුනි ආරම්භ වෙන්නේ මේ විදියට. මේ සූත්‍රය දේශනා කරන කාලේ බුදුහාමුදුර වැඩ සිටියේ රජගහ නුවර අම්බසන්ද කියන ග්‍රාමේ වේදිය කියන පර්වතයේ ඉන්දශාලා කියන ගුහාවේ. ඒක බොහොම ලස්සන ගුහාවක්. ඒ කියන්නේ ගුහාවක් කියන්නේ කුටියක් බුදුහාමුදුර වැඩ ඉන්න. මේ කුටියේ බුදුහාමුදුර වැඩ ඉන්න වෙලාවක ඉන්දශාලා ගුහාවේ සක්දේව රජුරවන්ට ලොකු උමනාවක් ඇති වුණා බුදුහාමුදුර බලන්ට යන්න. දැන් තව්තිසාවැසි දෙවියන්ට කතා කරලා සක්දේව රජුරෝ කියනවා මම අද යනවා බුදුරජාණන් වහන්සේ බලන්න. ගොඩාක් කාලෙකින් බුදුහාමුදුරුවෝ දැක්කේ නැහැ. ඒ නිසා නුඹලා කැමති නම් ඒ තවුසාවැසි දෙවියන්ට සක්ද රජුරෝ කිව්වා යම් බුදුහාමුදුරුවෝ බලන්න කියලා. මේ සීල දනාමත් කැමති වුණා. ඒ කියන්නේ තවුසාවැසි දෙවියෝ. ඊට පස්සේ සක්ද රජුරෝ තව විශේෂිතව පුජ්‍යලයකට කතා කළා. ඒ පුජ්‍යලයා තමයි දිව්‍ය ලෝකේ ඉන්නම දක්ෂම වීණා වාදකයෙක්. ඒ තමයි පංචසික. පංච කියලා කියන්නේ පහට. සික කියලා කියන්නේ මුදුනට. මේ පංචසිකට තියෙන බොහොම දිග කොණ්ඩයක්. ඒ දිග කොණ්ඩේ මේ පංචසික
කොයි වෙලාවෙත් එකම කොණ්ඩ පහක් කරලා බැඳගෙන ඉන්නේ මුදුනට කළා. කොට පංචසික කියලා කියන්නේ යන්නේ නිසා වෙන්නේ. බොහෝතේ නිතරම තියෙනවා බේලුව පණ්ඩ කියලා වීණාවක්. දිවි ලෝක දක්ෂ වීණා වාදකයනේ. හොඳට ගීතයට ගැලපෙන්න වාදනයත් වාදනයට ගැලපෙන්න ගීතයත් මේ දෙක හොඳට ගයන්න පුළුවන්. හොඳට වයන්න පුළුවන්. ඒ තරම් දක්ෂයි. ඉතින් සක්දේව රජුරෝ මේ පංචසිකට කතා කළා. පංචසික හරියට කැමති වුණා බුදුහාමුදුර බලන්න එන්න. දැන් මේ ඉන්නේ කොහේඳලාද? තවතිසා දිව්‍ය ලෝකේ ඉඳලා මනුස්ස ලෝකෙට, ඒ කියන්නේ වේදිය කියන පර්වතයේ තියෙන ඉන්දශාලා කියන ගුහාව ළඟට. දැන් ගුහාව ඇතුළේ තමයි බුදුරජාණන් වහන්සේ වැඩ ඉන්නේ. සක්දේව රජුරෝ ප්‍රදාන කොටගෙන තවතිසා වැසි දෙවියනොත් ඒ වගේම පංචසිකත් කියන මේ සියලු දෙනාම ආව ඉන්දශාලා ගුහාවට. ඈත ගමක මිනිස්සු කිව්වා අද නම් ඉන්දශාලා ගුහාව වේදියක පර්වතයේ ගිනි අරගෙන කිව්වා. ඇයි මේ දෙවියන්ගේ පැමිණීමත් එක්ක ඒ දෙවියන්ගේ තිබුණු ආලෝකය නිසා, ඒ ශරීරව තිබුණු ආලෝකය නිසා ඈතට පෙනුනේ වේදියක පර්වතයේ ගිනි ගත්තා වගේ. එහෙම මිනිස්සු කියන්න පටන් ගත්තා. වේදික පර්වතය අද ගිනි අරගෙන වගේ කිව්වා. ඒ තරම් ලස්සනයි. ඉතින් මෙහෙම ආවට පස්සේ දෙවියන්ගෙත් පින්නතුනි පින අවසන් වුණාට පස්සේ ආපහු පින් කරගන්නේ ඉන්නේ මනුස්ස ලෝකෙට. වෙන කොහාටවත් යන්නේ නැහැ. ඒ වගේ සක්දේව රජුරුවොත් කාලෙන් කාලෙට වරින් වර බුදුරජාන් වහන්සේ මුණ ගැහෙන්න එනවා. ඒ තමන්ගේ ධර්මයෙන් තෙදවත් වෙලා පිනෙන් තෙදවත් වෙලා ඒ தත්ත්වයටපත් වෙන්නේ. දෙවියන්ගේ පින අවසන් වෙනකොට දිවි ලෝකේ පූර්ණ නිමිති පහක් පහළ වෙනවනේ. පළවෙනි එක තමයි දෙවියන්ගේ ශරීර වර්ණය අඩු වෙනවා. දෙවෙනි එක තමයි දෙවියන්ගේ වස්ත්‍ර ටික ටික කිලිටු වෙනවා. තුන්වෙනි එක තමයි දෙවියන් පැලන් සිටින මල් මාලා පර වෙනවා. හතරවෙනි එක තමයි දෙවියන්ට දහඩිය දාන්න පටන් ගන්නවා. පස්වෙනි එක තමයි දෙවියන් ඒ තාක්කල් පාවිච්චි කරපු දිව්‍ය ආසනයේ තියෙන ඇලීම කියන එක නැති කර ගන්නවා. මේ පූර්ණ නිමිති පහ පහළ වෙනකොට දෙවියන් දන්නවා මගේ පින ඉවරයි කියලා. එතකොට පින් තියෙන දෙවිවරු පින අවසන් වෙන්න දෙවියන්ට සැනසෙන්න කරුණු තුනක් කියනවා. පළවෙනි එක තමයි ඊතෝබෝ සුගතින් ගච්ඡය. බය වෙන්න එපා යන්නේ සුගතියටයි කියලා. ඒ සුගතිය කියන්නේ කොහාටවත් නෙවෙයි මේ මනුස්ස ලෝකෙට. බලන්න කොච්චර ලස්සන පණිවිඩයක්ද කියලා. බය වෙන්න එපා පින අවසන් වුණාට දෙවිවරුන් යන්නේ මනුස්ස ලෝකෙටයි. මනුස්ස ලෝක කියන්නේ සුගතියක්. ඒ මනුස්ස ලෝකයේ කියන සුගතියකත් අපි මෙච්චර දුකක් විඳිනවා නම් දුගතියක ඉපදුනොත් මොනතරම්නම් දුකක් මිදෙන්න සිද්ධ වෙයිද? සනසෙන්න කියන දෙවෙනි කාරණාව තමයි සුගතින් ගන්තා සුලද්දලාභං ලබ. සුගතියට ගිහිල්ලා ලොකු ලාභයක් තියෙනවා. අන්නේ ලාභය ලබා ගන්න. ඒ කියන්නේ මනුස්ස ලෝකයේ ලාභය තමයි මනුස්ස ලෝකයට ගියාම ලැබෙන ලාභය තමයි දෙවිවරුනි ශ්‍රද්ධා ලාභය ලැබෙනවා. මේ කිව්වේ මනුස්ස ලෝක මිනිස්සු ළඟ තාමත් ශ්‍රද්ධාව තියෙනවා. ලාභේ සුප්ප තුන්වෙනි කියන ලාභේ සුප්පතිට්ඨිතේ ලැබිච්ච ලාභේ මනා පිහිටන්න මනුස්ස ලෝකෙට ගියාට කමක් නැහැ ශ්‍රද්ධාව නම් නැති කරගන්න එපා කියනවා. ඒක ලස්සන පරිවැඩයක්. එතකොට බය වෙන්න එපා යන්නේ සුගතියටයි කිව්වා. මනුස්ස ලෝකෙට ගියාට කමක් නැහැ ශ්‍රද්ධාව තියෙන මිනිස්සු විතරක් ඇසුරු කරන්න. නැත්තම් පිරිහෙනවා කිව්වා. දැන් ආපහු මනුස්ස ලෝකෙට ඉන්නේ පින් කරගන්නනේ. එතකොට ශ්‍රද්ධාව නැති අසත්පුරුෂය ඇසුරු කරන්න හම්බුනොත් ආපහු ඒ ජීවිතේ පිරිහෙනවා. එතකොට දිව්‍ය ලෝකෙත් දෙවියන්ගේ පින් අවසන් වුණාට පස්සේ ආයි පින් කරගන්නේ මනුස්ස ලෝකෙටයි. ඒ වගේ සක්දේව රජුරෝ එදා පංචසේකටත් කතා කරගෙන තවුසාවස දෙවියනුත් සමග මේ ඉන්දශාලා ගුහාව ළඟට ඇවිල්ලා ආවට පස්සේ සක්දේව රජුරෝ පංචසිකට කියනවා පංචසික බුදුහාමුදුරුවෝ ගුහාව ඇතුලේ වැඩ ඉන්නවා. අපි ඔක්කොම මේ වෙලාවේ ඇතුළට යන්න හොඳ නැහැ. නුඹ ගිහිල්ලා පංචසික බුදුරජාණන් වහන්සේට කියන්න මම ආවා කියලා. කවුද? සක්දේව රජුරුව ආවා කියලා නුඹ ඇතුළට ගිහිල්ලා කියන්න කිව්වා. දැන් මෙයාගේ අතේ කොයිලාවෙත් තියෙනවනේ වීණාව. මේ බේලුව පණ්ඩ වීණාව. මේකත් අරගෙන තමයි බුදුහාමුදුරුවෝ ගාවට ගියේ. ඒ ගුහාව ඇතුළට ගියේ. ගිහිල්ලා පංචසික බුදුහාමුදුරුවෝ ඉදිරි පිට බොහොම ලස්සන සරාගී ගීතයක් ගායනා කළා.
ඒ ගීතේ ඒ සින්දුවේ රාගය තියෙනවා. ඒ සින්දුවේ බුදු ගුණ තියෙනවා. ඒ සින්දුවේ කාමයේ තියෙනවා. ඒ සින්දුවේ දහම් ගුණ තියෙනවා. මේ හැමදේම තියෙනවා. දැන් මේ ගීතය ගයන්නේ වෙන කාටවත් ඇහෙන නෙවෙයි. පංචසික දිව්‍ය ලෝකේ එක්තරා දිව්‍යාංගනාවකට කැමැත්තෙන් හිටියා. ඒ තමයි සූර්යවච්චසා. දැන් සූර්යවච්චසාට හෙන්නයි දැන් සූර්යවච්චසා ඉන්නේ කොහෙද? සූර්යවච්චසා ඉන්නේ ඉන්දශාලා ගුහාවේ එළියේ. දැන් බුදුහාමුදුරුවෝ ළඟ ඉඳගෙන තමයි සූර්යවච්චසාට හෙන්න මේ බේලුව පණ්ඩ වීණාවත් අරගෙන මේ ගීතේ ගායනා කරන්නේ. මේ කියන්නේ කවුරුවත් ගැන නෙවෙයි. මේ වහින්වරෝ කියන්නේ සූර්යවච්චසා පිළිබඳව. දැන් මේක තේරුණා නේ? දැන් වීණාවත් අරගෙන පංචසික බුදුහාමුදුරු ඉස්සරහා ගීතේ ගායනවා. ඒ ගීතේ එකතැනක තියෙනවා බුදුරජාණන් වහන්සේ බඩගින්න ඉන්න කෙනෙකුට බත් ටිකක් ලැබුණොත් කැම ටිකක් ලැබුණොත් ඒ කුස පිරෙන්නේ යම්සේද සූර්යවච්චසා ලැබුණොත් මගේ හිත හොඳට පිරෙනවා කිව්වා. දැන් මේ සූර්යවච්චසාට මේක ඇහෙනවා. ඒ ගුහාවෙ ඉඳගෙන ගායනා කරන්නේ එළියේ ඉන්නම සූර්යවච්චසා. මේක ලස්සන සූත්‍රයක්. මෙතන නෙමෙයි මේ ටිකේ වැදගත් වෙන්නේ. මේ සූත්‍රයේ මේ ටික තියෙන නිසායි පින්නතුනේ මේ මතක් කරන්නේ. තව එක තැනක තියෙනවා මේ ගීතේ බුදුහාමුදුරුවනේ රහතන් වහන්සේලා ධර්මයට ප්‍රිය කරන්නේ යම්සේද ඒ වගේ මමත් සූර්යවච්චසාට ගොඩාක් ප්‍රිය කරනවා කිව්වා. බුදුහාමුදුරන්ටත් මේ ගලපනවා. ඒ කොහොමද ඔබ වහන්සේ බුදුහාමුදුරුවනේ නිවන් සොයාගෙන ගියේ යම්සේද මම සූර්යවච්චසා සොයාගෙන ගියේ අන්නේ විදියටයි කිව්වා. තව තැනක තියෙනවා බුදුහාමුදුරනේ දහදිය දාලා ඉන්න කෙනෙකුට හුළඟක් ආවොත් ඒ සුළඟ සැපවන්නේ යම්සේද මට සූර්යවච්චසා ලැබුණොත් මට හරි සනීපයි කිව්වා. මේ ආදරය කරන්නේ මේ සෙනෙහස දක්වන්නේ මේ රාගයට නෙවෙයි. මේ පංචසිකට මේ ආර්ය මාර්ගේ යන්න ගැළපෙන හොඳම කෙනා තමයි සූර්යවච්චසා. කියන්නේ දිව්‍යාංගනාවකට ආදරය කරනවා. වෙන මොහොකටවත් නෙවෙයි මේ ගමන යන්න. නමුත් සූර්යවච්චසා කැමති නෑ පංචසිකට. නමුත් පංචසිකට දැන් ඕනකම තියෙන්නේ සූර්යවච්චසාගේ ගුණ බුදුන් ඉදිරියේ හරි කමක් නෑ කියලා සූර්යවච්චසාගේ හිත ගන්න. ඒකටයි බුදුන් ඉදිරියේ මේ ගීතේ මේ විදිහට ගායනා කළේ. ඉතින් මෙහෙම ගායනා කළාට පස්සේ බුදුහාමුදුරුවෝ අහනවා පංචසිකගෙන් පංචසික නුඹ මේ ගීතේ රචනා කළේ කවද්ද කියලා ඇහුවා. ඔබ වහන්සේ බුදු වෙච්ච දවසේමයි කිව්වා. බුදු වෙච්ච දවසමයි කෝ මේ ගීතේ රචනා කළේ. එදා ඉඳලා බලාගෙන හිටියකෝ බුදුහානේ මේ ගීතය ගයන්නේ කවදාද කියලා. අද තමයි කෝ මට මේ ගීතය ගයන්න හම්බුනේ. බුදුහාමුදුරුවෝ දන්නවා මේ කියන්නේ වෙන කවුරුවත් ගැන නෙවෙයි සූර්යවච්චසා ගැන කියලා. දැන් මේ පංචසික තමන්ගේ වැඩේ කරගෙන දැන් සග්දේව රජුරෝ කිව්වේ ඇතුළට ගිහිල්ලා ගුහාවට ගිහිල්ලා කුටියට ගිහිල්ලා බුදුහාමුදුරන්ට කියන්න මම ආවා කියලා. නමුත් මෙයාගේ වැඩේ තමයි කරගත්තේ. එළියට ආවා. එළියට ආවට පස්සේ සග්දේව රජුරෝ වෙන මොකක්වත් ඇහුවේ නැහැ. ඔබ මම කිව්ව වැඩේද ගිහිල්ලා කළේ මොනවදද බුදුහාමුදුරු ඉදලා කිව්වේ මේ මොකුත් ඇහුවේ නැහැ. ඒ මොකුත් අහන්නේ නැතුව සග්දේව රජුරෝ ලෝතර බුදුරජාන් වහන්සේ ළඟට ගිහිල්ලා අහනවා බුදුහාමුදුරුවනේ ඔබ වහන්සේ බලන්න ඉන්න මම ගොඩාක් කන ඉඳලා බල බල හිටියේ කිව්වා. තවුසා දිවි ලෝකේ ඉඳලා. නමුත් බුදුහාමුදුරුවනේ එන්නට බැරි වුණා. අද තමයි අවස්ථාවක් හම්බුනේ. ඔබ වහන්සේ බලලා යන්නයි මේ ආවේ කිව්වා. ඒ වෙලාවේ සග්දේව රජුරෝ බුදුරජාණන් වහන්සේගෙන් බොහෝම ලස්සන ප්‍රශ්න ටිකක් අහනවා. ඒ දිව්‍ය ලෝකේ ප්‍රශ්න නෙවෙයි. මනුස්ස ලෝකේ ප්‍රශ්න. ඒ හරි වැදගත්. සග්දේව රජුරෝ අහනවා බුදුහාමුදුරුවනේ මේ මනුස්ස ලෝකේ මිනිස්සු හරියට බුදුහාමුදුරුවනේ දන් දෙනවා. ඒ දන් දීලා බුදුහාමුදුරුවනේ මිනිස්සු ප්‍රාර්ථනාත් කරනවා කිව්වා. ඒ වුණාට බුදුහාමුදුරුවනේ මිනිස්සු කරන බොහෝ ප්‍රාර්ථනා ඉටු වෙන බවක් නම් මට පේන්නේ නැහැ කිව්වා. ඇයි බුදුහාමුදුරුවනේ මිනිස්සු එච්චර දන් දීලා ප්‍රාර්ථනා කළත් ප්‍රාර්ථනා ඉටු වෙන්නේ නැත්තේ කියලා ඇහුවා. බුදුහාමුදුරුවෝ දේශනා කළා
සක්දේව රජතුමනි මනුස්ස ලෝකෙ මිනිස්සු දන් දුන්නට ප්‍රාර්ථනා ඉටු වෙන්නේ නැත්තේ මෙන්න මේ හේතුව නිසා කිව්වා. මොකද්ද? මිනිස්සු දන් දුන්නට දන් දෙන්නේ පංචවිධ මාස්සරයක් හිතේ තියාගෙන කිව්වා. පංච කියන්නේ පහට, මාස්සරය කියන්නේ මසුරුකමට. ඒ කියන්නේ මසුරුකම් පහක් හිතේ තියාගෙන මිනිස්සු දන් දෙන්නේ. ඒ විදිහට දන් දීලා මොන ප්‍රාර්ථනා කළත් ඒ ප්‍රාර්ථනා විටු වෙන්නේ නැහැ කිව්වා. පළවෙනි එක තමයි කිව්වා ආවාස මච්චරිය. ආවාස මච්චරිය කියලා කියන්නේ ඉන්න තැනට තියෙන ආසාව. ධම්ම මච්චරිය. ධර්මයටත් මසුරුකම් කරනවා. ඒක දෙවෙනි එක. තුන්වෙනි එක තමයි කුල මච්චරිය. කුලයටත් මසුරුකම් කරනවා. හතරවෙනි එක තමයි වර්ණ මච්චරිය. වර්ණයටත් මසුරුකම් කරනවා. ලස්සනට මසුරුකම් කරනවා. පස්වෙනි එක තමයි කිව්වා ලාභ මච්චරිය. ලාභයට මසුරුකම් කරනවා. විස්තර වශයෙන් කියලා දෙන්නම්. බුදුහාමුදුරුවෝ මතක් කරනවා ආවාස මච්චරිය කියලා කියන්නේ සග්ද රජතුමනි සමහර මිනිස්සු මනුස්ස ලෝකේ ඉන්න කාලේ හරියට ලොකු දාන දෙනමයි කිව්වා. ඒ වුණාට මරණකොට මැරෙන්නේ ඉන්න තැනට ආසාවෙන් කිව්වා. ඒක ලස්සන තැනක්. මේ කිව්වේ ඉන්න තැන නැති කරගන්න නෙවෙයි. මේ කිව්වේ දැන් යමෙක් දාන දෙන්නේ මොකක් හරි අරමුණක් එක්ක ඥාතීන්ට පින් දෙන්න මොකක් හරි හේතුකටගෙනනේ. එතකොට හිතන්න ඕනේ කිව්වා ඒ ඥාතීන් වගේ මටත් මේ ගමන යන්න වේ කියලා. නමුත් මිනිස්සු ඉන්නකොට ලොකු දාන දුන්නට මිනිස්සුන්ට මැරෙනකොට මැරෙන්න බෑ කිව්වා ඉන්න තැනට ආසාවක් නැතුව. ගොඩාක් මිනිස්සු මැරෙන්නේ ඉන්න තැනට ආසාවෙන් කිව්වා. ඒක තමයි ආවාස මච්චරිය කියන්නේ. ඉන්න ගෘහයට ඉන්න තැනට මසුරුකම් කර කර මරණයටපත් වෙනවා කිව්වා. ඉතින් දන් දීලා ප්‍රාර්ථනා කළාට ප්‍රාර්ථනා ඉටු වෙන්නේ නැහැ කිව්වා. ඒක තමයි පළවෙනි කාරණාව. ඊට පස්සේ ධම්ම මච්චරිය. ධම්ම මච්චරිය කියන්නේ ධර්මයටත් මසුරුකම් කරනවා. බණක් ඇහුවාම තවත් කෙනෙකුට බණපදයක් කියලා දෙන්නේ නැහැ. ඒ උනට දෙන්නේ ලොකු දාන. බණපදයක් ඇහුවාම තවත් කෙනෙකුට කියලා දෙන්න බෑ. දැන් බණ පොතක් හම්බුනාම තවත් කෙනෙකුට කියවන්න දෙන්නේ නැහැ. ඒ උනට දෙන්නේ ලොකු දාන කිව්වා. ඉතින් කොයි දවම ප්‍රාර්ථනා ඊට වෙන්නේ. තුන්වෙනි එක තමයි කිව්වා වන්න මච්චරිය. වන්න කියන්නේ වර්ණයට, මච්චරිය කියන්නේ මතුරුකම් කරනවායි කිව්වා. මිනිස්සු ලොකු දාන දුන්නට තවත් කෙනෙක් ලස්සනට ඇඳලා ඉන්නව මිනිස්සුන්ට උහුලන්න බෑ කිව්වා. ඒ උනට දෙන්නේ ලොකු දාන කිව්වා. මේ පොදුවේ මේ කාටත් මේ කියන්නේ මේක හරි වැදගත්. ඒ කියන්නේ අපි දන් දීලා ප්‍රාර්ථනා කරනවනේ. ඒ ප්‍රාර්ථනා අපිට හිතෙනවා මෙච්චර දන් දීලාද දෙයනේ අච්චර දේවල් කළා මේක හරි ගියේ නෑනේ කියලා. ඒ හරියන්නේ නැත්තේ මෙන්න මේ පහ තියාගෙන කොච්චර දන් දුන්නත් ඒ ප්‍රාර්ථනා ඉටු වෙන්නේ නෑ. ඒ කියන්නේ තවත් කෙනෙක් ලස්සනට ඇදලා ඉන්න උහුලන්න පුළුවන්කම තියෙන්න ඕනේ. ඊළඟට හතරවෙනි එක තමයි කුල මච්චරිය. කුල මච්චරිය කියන්නේ සමහර කුලයට මතුරුකම් කරනවා. ඒ කියන්නේ මේ අපේ ළමයි විතර ඉගෙන ගන්න ඕනේ. අනිත් අයට මොනුනත් කමක් නැහැ. මගේ පුතු විතර ඉගෙන ගන්න ඕනේ. නංගිලගේ පුතාලට මොනුනත් කමක් නැහැ. ඒ උනාට දෙනකොට දෙන්නේ මහ ලොකු දාන දෙන්නේ උනාට ලෝකෙට පේන හරියට දන් දෙනවා. ඒ උනාට නංගිගේ පුතාවත් ඉගෙන ගන්නවට කැමති නැහැ. ඉතින් කොයිද ප්‍රාර්ථනා හිට වෙන්නේ. ඊළඟට පස්වෙනි එක තමයි කිව්වා ලාභ මච්චරිය. සමහර මිනිස්සුන්ට සග්ද රජතුමනි හිටී ගම මහා ලොකු ලාභ ලැබෙනවායි කිව්වා. අපි හිතමු කෑමක් කියලා පාවිච්චි කරන්න බැරි විදියට ලැබෙනවා. අපි දන්නවා අපිට මේක අපේ පවුලට මේක වැඩි. දවස් 2ක් යනකොට මේක කල්පයිනෝ. මේක බෙදා හදාගෙන කන්න ඕනේ. දෙන්නේ නැහැ කිව්වා. දෙන මේක නරක් වුණාම පුස්කෑම පාවිච්චි කරන්න බැරි වුණාම එතකොට දෙනමයි කිව්වා. ඉතින් කොහෙදම ප්‍රාර්ථනා ඉටු වෙන්නේ. මේක හැමදේම දෙන්න කියන එකනේ මේ කිව්වේ. හිටී ගම මිනිස්සුන්ට ලැබෙනවනේ ලොකු ලාභ ලැබෙනවා එහෙම. පෙර පිනට එහෙම ලැබුණාම ඒක බෙදා හදාගෙන කන්න පුරුදු වෙන්න ඕන කිව්වා. නමුත් දාන දෙනකොට නම් ලොකුවට දෙනවා කිව්වා. ඉතින් මෙන්න මේ පහ තියෙන තාක්කල් දැන් මේක ලස්සන ප්‍රශ්නයක් නෙමෙයි ඇහුවේ. බුදුහාමුදුරුවනේ මනුස්ස ලෝක මිනිස්සු දන් දෙනවා. දන් දීලා බුදුහාමුදුරුවනේ ප්‍රාර්ථනාත් කරනවා. නමුත් මේ ප්‍රාර්ථනා එකක්වත් හරියන්නේ නැහැ කිව්වා.
ඒ කියන්නේ ඉටු වෙන්නේ නැහැ කිව්වා. මෙන්න මේ පහ තියෙන තාක්කල් ඉටු වෙන්නේ නැහැ කිව්වා. ඊට පස්සේ අහනවා සක්දේව රජුගේ බුදුහාමුදුරුවන්ගෙන් බුදුරජාණන් වහන්සේ මේ ලෝකේ ඡන්දය හටගන්නේ කුමක් නිසාද කියලා ඇහුවා. ඒ කියන්නේ කැමැත්ත හටගන්නේ කුමක් නිසාද කියලා ඇහුවා. බුදුහාමුදුරුවෝ මතක් කළා ප්‍රිය අප්‍රිය දෙක නිසා තමයි කිව්වා ඡන්දය කැමැත්ත හටගන්නේ. ඒ කියන්නේ තවත් කෙනෙක් තවත් දෙයකට ප්‍රියයි. තවත් ඒ සමහර පුජ්‍යලෝ ඒ දෙයටම අකමැති. ඒ කියන්නේ අප්‍රියයි. ඊට පස්සේ අහනවා බුදුහාමුදුරුවනේ මේ ලෝකේ ඡන්දේ හේතුවෙන් ඒ කියන්නේ කැමැත්ත හේතුවෙන් බුදුහාමුදුරුවනේ මොකද්ද හටගන්නේ කියලා ඇහුවා. ඡන්දේ හේතුවෙන් හටගන්නේ විතරකයි කිව්වා. විතරකය කියලා කියන්නේ බුදුහාමුදුරුවෝ දේශනා කරනවා යම් කිසි දෙයක් බෙද බෙදා කල්පනා කරනවා. ඒ බෙද බෙදා කල්පනා කරනකොට මේ විදියට කල්පනා කරනකොට වැඩෙන්නේ මොකද්ද? තෘෂ්ණාව දියුණු වෙනවා කිව්වා. ඒ තෘෂ්ණාව දියුණු වෙනකොට ඒක කවදාවත් සාංශාරික ජීවිතේ නිමා කරන්නට ඒ තෘෂ්ණාව හේතු වෙන්නේ නැහැ කිව්වා. ඊට පස්සේ අහනවා බුදුහාමුදුරුවනේ මේ ලෝකේ හැම ශාස්ත්‍රවරයෙක්ම දේශනා කරන්නේ එකම දහමක්ද කියලා ඇහුවා. බුදුහාමුදුරුව මතක් කළා රජරත්නමනි මේ ලෝකේ හැම ශාස්ත්‍රවරයෙක්ම දේශනා කරන්නේ එකම දහමක් නෙවෙයි. යම්කිසි ශාස්ත්‍රවරයෙක් දේශනා කරන දහම තුල තෘෂ්ණාව දියුණු වෙනව නම් එතන නිවන නැහැ කිව්වා. යම්කිසි ශාස්ත්‍රවරයෙක් දේශනා කරන දහම තුල තෘෂ්ණාව නැති වෙනව නම් ආන්න එතන තමයි කිව්වා නිවන තියෙන්නේ. ඊට පස්සේ ආපහු අහනවා බුදුරජාන් වහන්සේ මේ ලෝකේ යම්කිසි දේවල් මිනිස්සුන්ට සිද්ධ කරන්න හරි අමාරුයි. ඒක අපහසුවෙන් හරි බුදුහාමුදුරුවනේ සිද්ධ කළොත් කුසලයේ දියුණු වෙනවද නැද්ද කියලා ඇහුවා. සග්දරජතුමනි යම්කිසි දෙයක් අපහසුවෙන් හරි සිද්ධ කළොත් ඒ තුල කුසලයේ දියුණු. දැන් උදාහරණයක් ගමුකෝ. ඒ කියන්නේ යම්කිසි කෙනෙක් දුකසේ රකින්නව මොකද්ද? සීලයක්. ඒ දුකසේ හරි සිල් ලැක්කොත් සැප ලැබෙනව නම් හොඳයිද නැද්ද? හොඳයි. දුකසේ හරි කමක් නැහැ සිල් ගන්න පුළුවන් නම් දුකසේ හරි කමක් නැහැ සිල් ලකින්න පුළුවන් නම් අමාරුයි. ලෝකයේත් එක්ක ඒ දේ සිද්ධ කරන්නට අමාරුයි. නමුත් ඒ පුජ්‍යලයා බොහොම දුකසේ තමයි යන්නේ. නමුත් ඒකෙන් සැප ලැබෙනව නම් හොඳයි. ඒ දේ පුරුදු කළා. හැබැයි යම්කිසි දේවල් මේ ලෝකේ තියෙනවා කොච්චර උත්සාහ ගත්තත් වීරය ගත්තත් ඒක වැටෙන්නේ අකුසලයේ පැත්තට කිව්වා. දැන් අපි මෙහෙම හිතමුකෝ. ඡන්ද, චිත්ත, විරිය, විමර්ශ කියලා සතර ඉද්ධිපාද තියෙනවා. ඡන්ද කියලා කියන්නේ කැමැත්ත. චිත්ත කියලා කියන්නේ සිත. විරිය කියලා කියන්නේ කායික මානසික වීරියට. විමර්ශා කියලා කියන්නේ බුද්ධියට. ඒ කියන්නේ යමක් කරන්න කැමැත්ත තියෙන්න ඕනේ. කැමැත්ත තිබුණට මදි චිත්ත සිතක් තියෙන්න ඕනේ. සිතක් තිබුණට මදි කායික මානසික වීරියක් තියෙන්න ඕනේ. වීරිය තිබුණට මදි ඒ හයිය පාවිච්චි කරන්නේ කුසලයටද අකුසලයටද කියලා තේරුම් ගන්න බුද්ධියක් තියෙන්න ඕනේ. දැන් රට්ටපාල කියලා කුමාරයෙක් හිටියා බුදුහාඳුරන් කාලේ. රට්ටපාල කුමාරයා පෞලික පුතා මහාන වෙන්න ඕන කිව්වා. අම්මකෝ මහාන වෙන්න එපා කියලා. ඊට පස්සේ මෙයා මොකද කළේ? නොකනොබී හිටියා. උපවාසයක් කළා. උපවාසයක් කරලා රට්ටපාල කුමාරයා කිව්වා අම්මේ දැන් නොකනොබී මෙතන මලොත් ආයි මේ පුතා දකින්න හම්බෙන්නේ නැහැ. මහානුනොත් අම්මට සිවුර පිටින් හරි දකින්න පුළුවන් කිව්වා. ඊට පස්සේ අම්ම කැමති වුණා. එහෙනම් පුතේ මහාන වෙන්න කිව්වා. එතකොට මේ රට්ටපාල කුමාරයාට තිබ්බේ මොකද්ද? මේ ඡන්දය මොකක් සඳහාද පාවිච්චි කළේ? මේ ඡන්දය, මේ කැමැත්ත, එහෙම නැත්නම් මේ උත්සාහය, මේ වීරිය කුසලයේ සඳහාම පාවිච්චි කළා. ඒ කියන්නේ ඡන්ද කියලා කියන්නේ කැමැත්ත. එතකොට අම්මා එපා කියද්දිත් කැමැත්ත තිබුණේ මොකක් සඳහාද? මහාන වෙන්න. එතකොට ඒක රිද්ධිපාත ධර්මයක් බවටපත් වෙනවා. චිත්ත. ඒක සාමින් වහන්සේ නමක් හිටිය බුදුහාඳුරන් කාලේ භාවනා කරන්න පටන් ගත්තොත් නිදිමත හැදෙනවා. මේ හාමුදුරුවෝ කරපු එකම දේ තමයි මේ පිදුරු
වලින් දරණක් හදලා මේ දරණ ඔලුව උඩ තියලා ඒ කියන්නේ තෙමනවා ඔලුව උඩ තියනවා. තෙමනවා ඔලුව උඩ තියනවා. තියාගෙන භාවනා කළා. අන්තිමට රහත් වුණා. ඒ කියන්නේ ඒකට ඒ වීරියක් තිබුණානේ. ඒ කායික වශයෙන්ුත් වීරියක් තිබුණා. මානසික වශයෙන්ුත් වීරියක් තිබුණා. එනමුත් ඒ හයිය පාවිච්චි කළේ අකුසලයට නෙවෙයි. ඒ හයිය පාවිච්චි කළේ කුසලයටයි. එතකොට සග්දව රජුරු මේ අහන්නේ බුදුහාමුදුරුවනේ යම් කෙනෙක් දුකසේ හරි යමක් පුරුදු කරනව නම් ඒකෙන් සැප ලැබේද නැත්නම් දුක ලැබේද? දුකසේ හරි යමක් පුරුදු කළොත් ඒකෙන් සැප ලැබෙනව නම් නැවත නැවත ඒක පුරුදු කළ යුතුයි කිව්වා. ඊට පස්සේ අහනවා බුදුරජාණන් වහන්සේ මේ ලෝකේ හැම ශාස්ත්‍රෝරයෙක්ම දේශනා කරන ධහම තුළ පරම නිෂ්ඨාව නිවනද කියලා ඇහුවා. බුදුහාමුදුරුවෝ මතක් කළා හැම ශාස්ත්‍රෝරයෙක්ම දේශනා කරන ධහම තුළ පරම නිෂ්ඨාව නිවන නෙවෙයි. සමහර දේවල් තියෙනවා සග්ද රජතුමනි රාගයමයි හටගන්නේ. ඒ කියන්නේ මිනිස්සුන්ගේ මේ ඇස කන නාසය දිව ශරීරයේ මනස කියන මේ ඉන්ද්‍රයන්ගෙන් මේ ලෝකයේ පිළිබඳව දකින්න ලැබෙනකොට ඒ කියන්නේ රූප, ශබ්ද, ගන්ධ, රස, ස්පර්ශ, ධම්ම කියන මේවා තුළ වැඩෙන්නේ රාගයම දියුණු වෙනවා. ඒ රාගයම දියුණු වෙන විදියට යමෙක් මේ ලෝකේ ධම්මක් දේශනා කරයි නම් ඒ ධම්ම තුළ කවදාවත් පරම නිෂ්ඨාව වන නිවන නැහැ. නිවන හොයන්න බෑ. ඇයි? දකින හැම රූපයකම අහන හැම ශබ්දයකම දියුණු වෙන රාගය නම් ඒ තුල කවදාවත් නිවනක් හොයන්න පුළුවන් කමක් නැත්තේ නෑ. මේක රහතන් වහන්සේ බොහොම අපූර්වවට මේ දේ සිද්ධ කළා. ඒ කියන්නේ රහතන් වහන්සේට මේ ලෝකේ යමක් දැක්කත් ඒක කවදාවත් රහතන් වහන්සේ ඒ දේ කෙරෙහි ඇලෙන්නේ නෑ. ඇලෙන්නේ නැත්තම් ගැටෙන්නෙත් නෑ. ඇලෙන්නෙත් නැත්තම් ගැටෙන්නෙත් නැත්තම් ඒකෙන් මිදෙන්න පුළුවන්. බුදුහාර වරක දේශනා කරනවනේ අර කිරි තියෙන ගහකට පොල්ලකින් හරි පීයකින් හරි ගැහුවොත් ඉක්මනට ඒ ගහෙන් කිරියනවා. ඒ වගේ තමයි කිව්වා රාගයේ තියෙන සිතකට කාමයේ තියෙන සිතකට ඒ වගේ දෙයක් දකින්න ලැබුණොත් ඉක්මනටම රාගය විශ්සෙනවා. ඇයි? ඒ කාමයේ ඒ රාගයේ සිත තුළ තියෙනව හරියට ඒ ගහේ කිරි තියෙන නිසා තමයි යන්තම් තට්ටුවක් දැම්මත් ඉක්මනට කිරියනවා. ඒ වගේ රූපයක් දකින්න ලැබුණොත් ඉක්මනට මේ රාගය උපදිනවා. නමුත් මහණෙනි වේලිච්ච ගහකට පී පාරක් හරි පොළු පාරක් හරි ගැහුවොත් කවදාවත් කිරියෙන්නේ නැහැ කිව්වා. ඒ වගේ තමයි රාගය නැති සිතකට මොනතරම් ලෝකේ ලස්සන රූප දකින්න ලැබුණත් කවදාවත් රාගයක් නම් ඇති වෙන්නේ නැහැ. ඇයි ඒ රාගය ප්‍රහාණය කරපු නිසා. බුදුහාමුදුරුවෝ අරක දේශනා කළා මේ ලෝකේ ඇහැ රූපයට සංයෝජනත් නැහැ. රූපය ඇසට සංයෝජනත් නැහැ. මේ දෙකේ කිසිම සංයෝජනයක් නැහැනේ. එකතුවක් නැහැ. නමුත් උපමාකුත් බුදුහාමුදුරුවෝ දේශනා කළා. අර කළු ගුණෙක් ඉන්නවා සුදු ගුණෙක් ඉන්නවා. කළු ගුණයි සුදු ගුණාට සංයෝජනයිද නැද්ද? නෑ. සුදු ගුණා කළු ගුණාට සංයෝජනයිද නැද්ද? නෑ. මේ දෙන යම් දවසක ලණුවක් කරගෙන බඳිනවා. දැන් සංයෝජනයිද නැද්ද? දැන් සංයෝජනයි. ඇයි දැන් දෙන්නේ එකට එකතු වෙලා බැඳලා? දැන් බුදුහාඳුරෝ අහනවා රූපේ ඇසට සංයෝජනයිද? නෑ. ඇහැ රූපයට සංයෝජනයිද? නෑ. ඇසත් රූපයත් දෙක එකට බැඳොත් දැන් සංයෝජනයිද නැද්ද? දැන් සංයෝජනයි. ඒ නිසා මේ ඇහැ තියෙන්නේ අපි ළඟ වුණාට රූප තියෙන්නේ බාහිර ලෝකයේ තුල. බාහිර ලෝකයේ තුල තියෙන රූප කවදාවත් අපිට අයිති වෙන්නේ නැහැ. එතකොට ලෝකෙට අයිති රූප අපි මොකද්ද කරගත්තේ? අපි අපේ කරගත්තා. මේක රූප දකින්න බලන්න එපා කිව්ව නෙවෙයි. රහතන් වහන්සේත් රූප දැක්කා, ශබ්ද ඇහුවා, ගඳ සුවඳ වින්දා. නමුත් රහතන් වහන්සේ ඒක දැක්ක එතනින් හිතින් අයින් කළා. ඇලෙන්න ගියෙත් නැහැ, ගැටෙන්න ගියෙත් නැහැ. ඒක තේරුණානේ. ඒ தത്വයට හිත හදාගන්න බුදුහාමුදුරු දේශනා කරනවා මේ සත්වයන්ට බොහෝ කලක් යනවා. මොකද මමත් බොහෝ කාලයක ඉඳලා ඒ කියන්නේ මේ
ඇස පාලනය කරන්න බැරි වෙච්ච කිසි වෙලාවක මම ලෝකෙට කිව්වේ නෑ කො බුදු වුණා කියලා. ඇස පාලනය දැන් මට තේරුණා නම් යම් කිසි වෙලාවක මගේ ඇස දැන් පාලනය වෙලා තියෙන්නේ කියලා එදාට තමයි මම කිව්වේ ලෝකෙට මං කිව්වේ බුදු වුණා කියලා. කෙනෙකුට තේරුම් ගන්න පුළුවන් කිව්වා කෙලස් තියෙන කොටයි කෙලස් නැති කොටයි. මේ ලෝකේ පුජ්‍යලයෝ 4 දෙනෙක් ඉන්නමයි කිව්වා. කෙනෙක් ඉන්නමයි කිව්වා කෙලස් තියෙනවා. නමුත් තියෙන බව ඔහු දන්නේ නැහැ. තව කෙනෙක් ඉන්නවා කෙලස් තියෙනවා. ඒ තියෙන බව ඔහු දන්නවා. තව කෙනෙකුට කෙලස් නැහැ. නැති බව දන්නේ නැහැ. හතරවෙනි කෙනා තමයි කෙලස් නැහැ. නැති බව ඔහු දන්නවා. මේ 4 දෙනාගෙන් දෙන්නෙක් හීනයි. දෙන්නෙක් ශ්‍රේෂ්ඨයි. හීන දෙන්නයි ශ්‍රේෂ්ඨ වූ දෙන්නයි. දැන් පළවෙනි කෙනා කවුද? කෙලස් තියෙනවා. නමුත් තියෙන බව ඔහු දන්නේ නැහැ. ඒ නිසා ඒ පුජ්‍යල හීන පුජ්‍යලයි. දෙවෙනියට කෙලස් තියෙනවා. තියෙන බව ඔහු දන්නවා. ශ්‍රේෂ්ඨයිද හීනයිද? ශ්‍රේෂ්ඨයි. ඒ තියෙන බව දන්නවනේ. තව කෙනෙක් ඉන්නවා කෙලස් නැහැ. නැති බව ඔහු දන්නේ නැහැ. හීනයි. තව කෙනෙක් ඉන්නවා කෙලස් නැහැ. නැති බව ඔහු දන්නවා. ඒ පුජ්‍යලයා ශ්‍රේෂ්ඨයි. දැන් හීන සහ ශ්‍රේෂ්ඨ කියලා මෙතන කොටස් දෙකකට බෙදෙනවා. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා ශ්‍රේෂ්ඨයි කියලා දේශනා කළේ වෙන මොකක්වත් නෙවෙයි. යම් කෙනෙකුට කෙලස් තියෙනවා ඔහු තියෙන බව දන්නවා. ඒ තියෙන බව නැති කරගෙන තියෙන බව දන්න නිසා ඒ පුජ්‍යලයා මොකද්ද කරන්නේ? කෙලස් නැති කරන්න වීරය කරනවා. ඒක උච්ච ලස්සනයිද? කෙලස් නැති කරන්න වීරය කරනවා. බුදුහාරු දේශනා කරන බොහොම ලස්සන උපමාවක්. මොකද්ද මේ? යම්කිසි මිනිස්සෙක් කඩේකින් ගෙනව රත්තරන් පාට තලියක්. මේ රන් තලිය ගෙනල්ලා දූවිලි වදින තැනක දුම් වදින තැනක ඔහෙ තියලා තියෙනවා. කවදාවත් මේක පාවිච්චියට ගන්න නැහැ කිව්වා. ආන්නේ වගේ තමයි කිව්වා යම් කිසි කෙනෙකුට කෙලස් තියෙන බව දැනගෙන ඒ වාජනීය ප්‍රයෝජනට ගන්න නැති වෙනකොට ඒ වාජනෙන් ඇති වැඩක් නැති වෙනවා. ඒ වගේ කෙලස් තියෙන බව දැනගෙන කෙලස් නැති කරන්න යම් කිසි කෙනෙක් වීරය කරන්න ඕන කිව්වා. ඒ වීරය කරනකොට කෙලස් නැති කරන්න ආන්නේ පුජ්‍යල ශ්‍රේෂ්ඨ පුජ්‍යලෙක් බවට පත් වෙනවා. අර බුදුහාඳුරෝ වාසි ජට කියන සූත්‍රයේදී වරක දේශනා කළා වාසි කියලා කියන්නේ වෑයට. ජට කියලා කියන්නේ මිටට. ඒ කියන්නේ වෑයේ මිට තියෙන්නේ. ඒ වෑයේ මිට ගෙවෙනකොට ඒ පුජ්‍යලයා දන්නවා මේ මිට ඊයේ මෙච්චර ගෙවුණා. අද මෙච්චර ගෙවෙනවා. හෙට මෙච්චර ගෙවෙන්න පුළුවන්. ඒ වගේ භාවනා කරන්නට වාඩි වෙච්ච භික්ෂුවක් දන්නවා ඊයේ වෙනකොට මගේ මේ මෙච්චර කෙලස් දුරු වුණා. දැන් මෙච්චර කෙලස් දුරු වෙමින් පවතිනවා. අනාගතේ මෙච්චර කෙලස් දුරු වෙන්න පුළුවන්. ප්‍රාර්ථනා කරගෙන මොනතරම් භාවනා කරන්න වාඩි වුණත් කවදාවත් කෙලස් ප්‍රහාණය වෙන්නේ නැහැ. ඇයි කෙලස් ප්‍රහාණය කරන වැඩපිළිවෙලට බැහැලා තියෙන්න ඕනේ. නැතු මේ භාවනාවෙන් මට කෙලස් ප්‍රහාණය වේවා කියලා වාඩි වුණාට කවදාවත් කෙලස් ප්‍රහාණය වෙන්නේ කෙලස් ප්‍රහාණය වෙන්නේ නැහැ. ඒක ප්‍රාර්ථනාවක් විතරයිනේ. නමුත් ඒ තුළ උත්සාහයක් නැත්නම් කෙලස් දිනු වෙනවා. ඒ කියන්නේ කෙලස් නැතිවීමටපත් වෙන්නේ නැහැ කිව්වා. අර බුදුහාඳුර කියනවා කිකිලියක් බිත්තර දාලා ඌ හිතනමයි කිව්වා මේක ඇතුළේ ඉන්න කුකුළු පැටව පාවල අගින් හරි ඒ කියන්නේ නියපොතු වලින් හරි ඌගේ හොටෙන් හරි මේ කටුව බිඳගෙන එළියට ඒවා කියලා කිකිලිය මොනතරම් ප්‍රාර්ථනා කළත් කුකුල් පැටව කවදාවත් එළියට එන්නේ නැහැ. ඇයි ඒ? මහන්නේ වෙන මොකක් නිසා නෙවෙයි. කිකිලිය දැනගන්න ඕනේ කිව්වා කාරණා කීපයක්. එකක් තමයි කිව්වා නියම උණුසුම බිත්තරේට තියෙන්න ඕනේ. දෙවෙනි එක තමයි කිව්වා කුකුළු ගඳ ඒ බිත්තරේට ගස්සන්න ඕනේ. කුකුළු ගඳ බිත්තරේට ගස්සන්න ඕනේ.
ඒ වගේ තමයි බිත්තරේ නිතරම උණුසුම් කරන්න ඕනේ. මෙන්න මේ කාරණා ටික තිබුණොත් විතරයි කුකුල් පැටියා එළියට එන්නේ. දැන් එතකොට බුදුහාරු දේශනා කරනවා ඒ බිත්තර කටුවෙන් ඇතුළේ ඉන්න කුකුළු පැටවා නියම විදියට ආලෝකය දැක්කොත් තමයි කිව්වා ඌ හරි විදියටම මේ එළියට එන්නේ. ඒ වගේ තමයි කිව්වා යම් කිසි භික්ෂුවකට මේ ලෝකේ ක්ලේශ ධර්මයන් පිළිබඳව දකින්න ලැබුණොත් අන්නේ භික්ෂුව එදාට උත්සාහවත් වෙනවා අනේ මෙච්චර ක්ලේශ ධර්මයන් තියෙනවා අන්නේ ක්ලේශ ධර්මයන් නැති කරගත යුතුයි කියලා. ඒ කියන්නේ ඒ කිකිලිය බිත්තරයට නියම ආරක්ෂාව මේ කරුණ ටික සැපෙවුවොත් විතරයි මේ ඒ පැටව එළියට එන්නේ. ඒ වගේ බුදුහාමුදුරු භික්ෂුවකටත් මතක් කරනවා නියම විදියට කිකිලිය මොනතරම් ප්‍රාර්ථනා කළත් මේක එළියට ඒවා කියලා එහෙම එළියට නෑ කිව්වා. ඒ වගේ තමයි මොනතරම් දැන් නිවන කියන එක අපිත් කියනවා නිවන ප්‍රාර්ථනා කරනවා කියලා. නමුත් නිවනට අදාළ වෙන කරුණ ටික सिद्ध කළ නැත්නම් කවදාවත් නිවන කියන එක ප්‍රාර්ථනාවෙන් විතරක් මේ ලෝකෙ ඉෂ්ට වෙන දෙයක් නෙවෙයි. ප්‍රාර්ථනාවෙනුත් මේ ලෝකෙ යමක් ඉෂ්ට වෙන්න පුළුවන් නෑ කියන එක නෙවෙයි. ප්‍රාර්ථනාවෙන් පමණක් මේ ලෝකේ හැම දෙයක්ම සිද්ධ වෙන්නේ නෑ. නිවනට අදාළ වෙන කරුණ ටික සම්පූර්ණ කරලා තියෙන්න ඕන කිව්වා. ඒ කරුණ ටික තමයි අපි මේ බොහෝම හොඳට පින්නතුනේ මේ සම්පූර්ණ කරන්නේ. ඒකට මේ ධර්මයේ බණපද ටික ටික හොඳට අහුලගෙන තියාගත්තාම කවදාවත් මේ සසරේ වරදින්නේ නැහැ. බුදුහාමුදුරු දේශනා කළානේ මේ ලෝකෙ මිනිස්සුන්ගේ සිත්වල ආශ්‍රව ධර්ම හැටියට කෙලස් දිගුණු වෙනකොට ඒවා සිත් තුළ ඇතුලේ පල් වෙනවා කිව්වා. ඒ සිත ඇතුලේ ඒක පල් වෙනකොට හරියට අර ආයුර්වේදික බෙහෙතක් තියෙනවනේ. ආශ්‍රව කියලා යමක් මල් එහෙම අරගෙන පල් කරනවා. ඒ පල් කරලා ඒකට කියන්නේත් ආශ්‍රව කියලා. ඒ වගේ මේ හිතේ බොහෝ කාලයක් තන්පත් වෙන දෙයට කියන්නේත් ආශ්‍රව කියලා. ඒවා කෙලෙස් වලට වඩා බරපතල දේවල් වෙනවා. කෙලෙස් කියන එකට ගොඩාක් වචන මේ ධර්මයේ තියෙනවා. නමුත් බුදුහාමුදුරු දේශනා කරන ඒ ආශ්‍රව හිතේ ඒ විදිහට යටපත් වුණාට පස්සේ හරියට එළියට එන සිතුවිලි මේ සියල්ලක්ම ගඳ ගන්න සිතුවිලි බවට පත් වෙනවා. ඇයි සිත ඇතුලේ ගොඩාක් දේවල් නරක වෙලා කිව්වා. සිතවිලි වශයෙන් නරක වෙලා කිව්වා. සග්දරජ්ජු අහනවා තථාගත බුදුරජාණන් වහන්සේ මේ ලෝකේ කාය සමාචාර, වචී සමාචාර සහ මනෝ සමාචාර. ඒ කියන්නේ සිතින්, කයින්, වචනයෙන් යම්කිසි මිනිසෙක් මේ ලෝකේ උත්සාහවත් වෙනවා කුසල් දියුණු කරන්න. ඒ කුසල් දියුණු කරනකොට බුදුහාමුදුරුවනේ ඒ කුසලය නිවනට හේතු වෙනවද කියලා ඇහුවා. බුදුහාමුදුරු දේශනා කළා ඒ කාය සමාචාරයේ, වචී සමාචාරයේ, මනෝ සමාචාරයේ හොඳ නම් ඒ පුජ්‍යල දියුණු කරන කුසලය අනිවාර්යෙන් නිවනට හේතු වෙනවා. ඇයි? ඒ පුජ්‍යලගේ කාය සමාචාරත් හොඳයි, වචී සමාචාරත් හොඳයි, හිතන විදියත් හොඳයි. ඉතින් මේ සියල්ලම අවසන් වුණාට පස්සේ සක්දේව රජුරෝ බොහොම ලස්සන දෙයක් කළා. ඒ තමයි මේ දැන් මේ පංචසික ලොකු බලාපොරොත්තුවක් ඇතුවනේ මේ ගීතේ ගායනා කළේ බුදුහාමුදුරු ඉදිරියේ. ඒ කාට සූර්යවච්චසාට ඇහෙන්නේ. අන්තිමට සක්දේව රජුරෝ මොකද කළේ? බුදුරජාණන් වහන්සේ ඉදිරි පිටම සක්දේව රජුරෝ මේ පංචසිකට සූර්යවච්චසාව පවර්ලා දුන්නා. එතනින් තමයි මේ සූත්‍රය අවසන් වෙන්නේ. දැන් හිතන්න එපා මේ බුදුරජාණන් වහන්සේ ඉදිරි පිටත් මේ වගේ දෙයක් සිද්ධ කළාද කියලා නෑ. පංචසික කොයලාවෙත් කල්පනා කළේ මගේ ආර්ය මාර්ගයට එමෙ නැත්තම් මගේ මේ ගමනට යන්න තියෙන හොඳම කෙනා තමයි සූර්යවච්චසා. ඒ වගේනේ බුදුරජාණන් වහන්සේටත් මේ ගමන් මඟ බොහොම ලස්සනට එන්න පුළුවන්කම ලැබෙන වෙන කවුරුවත් නිසා නෙවෙයි, යශෝදරාවක් නිසා. ආන්නේ වගේ තමයි පංචසිකටත් මේ ලස්සන ගමන යන්න පුළුවන්කම ලැබුණේ සූර්යවච්චසා නිසා. ඇයි? ඒ පංචසිකට තමයි දිව්‍ය ලෝකේ සක්දේව රජුරු හැරුණකොට ධර්මයේ පිළිබඳව වැඩිපුර දැනුමක් තියෙන්නේ
පංචසිකට. පොය දවසට හැමදාම සක්දේව රජුරුව මැද සතරවරන් දෙව් රජවරු හතර පැත්තේ ඒ ළඟින්ම වෙන කවුරුවත් නෙවෙයි වාඩි වෙලා ඉන්නේ සක්දේව රජුරුව ළඟින්ම ඉන්නේ පංචසික. ඒකයි කිව්වේ පංචසිකට ඒ කියන්නේ සක්දේව රජුරුව හරනකොට ධර්මඥානයේ පිළිබඳව ලොකු දැනුමක් තියෙන පංචසිකට. එමෙයා ලේසි පාසු කෙනෙක් නෙවෙයි. බොහොම හොඳ කෙනෙක්. මේ රාග සිතවිල්ලෙන් සුරි වච්චාදීහ බැලුවා නෙවෙයි. ඇය ඔහු කොයි වෙලාවෙත් පංචසික කොයි වෙලාවෙත් බැලුවේ මගේ ආර්ය මාර්ගයට යන ගමනේදී මෙයා තමයි මට ගැලපෙන හොඳම කෙනා. එහෙම කෙනෙක් හම්බ නොවුනොත් ඒ මග කියන එක වරදිනවා. ආර්ය මාර්ගය තුළ හැසිරීමක් තියෙන පුජ්‍යලයකට ඒ වගේ පුජ්‍යලයක් ලැබුණාම ඒ ගමන තවත් බොහොම ඉක්මනින් යන්න පුළුවන්කම තියෙනවා. ඉතින් මේක තමයි සක්කපඤ්ඤ කියන සූත්‍ර දේශනාව දීඝනිකාය දෙවෙනි කොටසේ මහා වර්ගයේ තියෙන සූත්‍ර දේශනාවක්. ඉතින් මෙතෙන්දී අපිට විශේෂයෙන් ගලපා ගන්න පුළුවන් දෙයක් තමයි අර සක්දේව රජු බුදුහාමුදුරුවන්ගෙන් අහපු අර ලස්සන ප්‍රශ්නය මනුස්ස ලෝක මිනිස්සු දන් දුන්නට ඇයි බුදුහාමුදුරුවනේ ප්‍රාර්ථනා ඉටු වෙන්නේ නැත්තේ කියන කාරණාව. ඒ නිසා දන් දෙනකොට අපි කවුරුත් හොඳට මතක තියාගන්න ඕනේ අර පංචවිධ මාස්සරයෙන් තොරව යම් කෙනෙක් දානයක් දීලා ප්‍රාර්ථනා කළොත් ඒ ප්‍රාර්ථනාව ඉටු වෙනවාමයි. ආවාස මච්චරිය, කුල මච්චරිය, වන්න මච්චරිය, ධම්ම මච්චරිය සහ ලාභ මච්චරිය. මේ පහෙන් මසුරුකම නැතුව මොනතරම් දාන දුන්නත් ඒ දානය තුල ප්‍රාර්ථනා කළොත් ඒ ප්‍රාර්ථනාව ඉටු වෙනවාමයි. මේ ටික වැදගත්. නිසා මේ සක්කපඤ්ඤ සූත්‍ර දේශනාව ශ්‍රවණය කිරීමෙන් පහල කරගත්තා වූ සියලුම කුසල් බැලෙන් පින්වත් හැම දිනාටම උතුම් වූ අමා මහ නිවන් සුව සැලසේවායි සාදු කියලා ප්‍රාර්ථනා කරන්න. අද මේ ධර්ම දේශනාවේ සදැහැති දායකත්වයේ බාරගෙන කටයුතු කරන්නේ අංගොඩ පදිංචි BDUK ගුරේ මහත්මයා ඇතුළු ඒ පවුලේ පින්නතුන් සහෝදර සහෝදරියන් ඥාති හිත මිත්‍රාදීන් කියන මේ හැමදෙනාමත් එකතු කරගෙන ඉතින් මේ පින්කම සිද්ධ කරගන්න ලොකු උමනාවක් ලොකු ආශාවක් තිබුණා. බොහෝ දෙනෙකුට ධර්ම ශ්‍රවණය කරන්න අවස්ථාව සැලසලා දීලා ඒ අත්ංගේ ධර්මඥානය දියුණු කරන්නට. ඉතින් අද මේ පින්කම බොහෝම හොඳ හැටියට සම්පූර්ණ කරගත්තු මේ වෙලාවේ පින් අනුමෝදන් කරන්නට බලාපොරොත්තු වෙනවා BR කුරේ ආදරණීය පියාණන් වහන්සේ, ඒ වගේම DC රණසිංහ ආදරණීය මෑණියන් වහන්සේ, වීර විජිත් කුරේ, ඒ වගේම බුද්ධි අමරසිංහ කියන ඒ සහෝදරයන් දෙපළ, ඒ වගේම DD රණසිංහ ආදරණීය සීයා, ඇලිස් දිසානායක ආදරණීය ආච්චි අම්මා, SP.M කරුණාරත්න ආදරණීය පියාණන් වහන්සේ, MD නන්දාවති ආදරණීය මෑණියන් වහන්සේ, එවාගේ මේ අවස්ථාවට සහභාගී වූ සීල දනාගේම නමින් මිය පල්ලව සපත්වන්ට යෙදුණු හැම දිනාටමත් මේ පින් අනුමෝදන් වේවා. ඒ ඇත්තන්ගේ පරලොව ජීවිත සුවපත් කර ගනිත්වා උතුම් වූ අමා මහ නිවනින් සැනසෙත්වා කියලා සාදු කියලා ප්‍රාර්ථනා කරන්න. එවාගේම කුරේ මහත්මයාගේ පවුල් වලට සහ සම්බන්ධ සීලුම ඥාතීන් මිත්‍රාත් එවාගේම දූ දරුවන්ගේ රැකී ආරක්ෂා කටයුතු එවාගේම ඉදිරි අධ්‍යාපන කටයුතු ආදී හොඳින් සාර්ථක වීම සඳහා තෙරුවනේ ආශිර්වාදය ලැබේවා. ඒ දරුවන්ට හොඳට ඉගෙන කියාගෙන මේ රටට ජාතියට ආගමට භාෂාවට වැඩ ඇති දිරිය දරුවන් වන්නට අවශ්‍ය කරන සීල ශක්තිය ධෛර්යය උතුම් තුනුරුවන් සරණින් සැලසේවා කියලා සාදු කියලා ප්‍රාර්ථනා කරන්න. ඒ වගේම ලින්දිනු සහ තිනෙත් කියන දරුවන්ට නිදුක් නිරෝගී සුවපත් භාවය ලැබේවා. ඒ දරුවන්ට කායික මානසික සුවපත් භාවය සැලසේවා. ඒ දරුවන්ගේ ජීවිතවලට එළඹිලා තිබෙන එළඹෙන්නට තිබෙන යම් යම් අපලෝපද්‍රව කරදර බාධක තියෙනවා නම් ඒ සියල්ලක්ම උතුම් තෙරුවනේ අනන්ත ගුණ බලයෙන් දුරු වේවා කියලා සාදු කියන්නේ. මේ අවස්ථාවට සහභාගී වූ සියලු දෙනාටමත් ඒ වගේම බෞද්ධ නාලිකාවේ නිර්මාතෘවර අපවත් වී බදාළ පූජ්‍යපාද ධර්ණාගම කුසල ධම්මනායක ස්වාමීන්ද්‍රයන්න් වහන්සේටත් උන්වහන්සේ ප්‍රාර්ථනා කළා වූ බෝධියකින් උතුම් නිවනින් සැනසේවා කියලා සාදු කියන්න. ඒ වගේම රට ජාතිය වෙනුවෙන් තමන්ගේ ජීවිතේ පූජා කළ රණවිරුවන්ටත් මේ පින් අනුමෝදන් වේවා.
නිවනින්ම නිවී සැනසෙත්වා කියලා සාදු කියන්නේ. ඒ ප්‍රාර්ථනාවත් සිත තබාගෙන අපි දෙවියන්ට පින් අනුමෝදන් කරමු. ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ශාසනං. ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු දේශනං. ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ත්වං සදා.